අද අපි ඉන්නේ 10 ශ්‍රේණියේ 17 වෙනි පාඩම වන සමාන්තර ආශ්‍ර දෙක කොටස යටතේ. ඔයගොල්ලන්ගේ පෙළපොත ඔයගොල්ලන්ට ළඟට ගන්න පුළුවන් මේ වෙලාවේ. මොකද පෙළපොතේ සමහර දේවල් මම මෙතෙන්දී පාවිච්චි කරනවා. අවශ්‍ය නම්. හරි අපි යමු පිළිම පාඩමට. හරි. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. සමාන්තර ආශ්‍රයක් ඔයගොල්ලෝ කලින් දැකලා තියෙනවා. පාද හතරක් තියෙනවා. පාද හතර සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රයක් තමයි සමාන්තර ආශ්‍රයක් කියන්නේ. දැන් මේ පාඩමේ අපි කියන්නේ චතුරාශ්‍රයක් අපිට නිකන් දුන්නට පස්සේ ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙන්නට මොනවාද තිබිය යුතු අවශ්‍යතාව කියලා. මේ පාඩමේ ප්‍රමේයවල හතරක් තියෙනවා. ඒ කියන්නේ මේ හතර තියෙනවා නම් හතරෙන් එකක් තියෙනවා නම් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. හරි පළවෙනි ප්‍රමේය වෙන්නේ චතුරාශ්‍රයක මෙතින් මම ලියලා තියෙන්නේ ප්‍රමේය චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. මම දැන් මේ සමාන්තරාශ්‍ර දෙකක් ඇඳලා තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන ABCD චතුරාශ්‍රයක් සම්මුඛ පාද කියන්නේ අපි දන්නවා මූණට මූණ තියෙන පාද. ඒ කියන්නේ AB පාදය DC පාදයට සමාන වෙලා AD පාදය BC පාදයට සමාන චතුරාශ්‍රයක් තියෙනවා නම් ඒ චතුරාශ්‍රය මොකද වෙන්නේ? සමාන්තරාශ්‍රයක් වෙනවා. හරිද? එතකොට දැන් PQRS සමාන්තරාශ්‍රය චතුරාශ්‍රයක් තියෙනවා. මම ඒකේ විශාලත්වය දානවා. මේක 5 cm, මේකත් 5 cm, මේක 8 cm, මේක 8 cm දැම්මම එතකොට මේ සම්මුඛ පාද දෙක විශාලත්ව වලින් මන් දීලා තියෙනවා. ඒක සමාන නම් මේ චතුරාශ්‍රය මොකද වෙන්නේ? සමාන්තරාශ්‍රයක් වෙනවා. එතකොට දැන් පළවෙනි ප්‍රමේය හරි. දෙවෙනි ප්‍රමේය විදියට චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් ඒක සමාන්තරාශ්‍රයක් කියලා අපිට ආපහු කියන්න පුළුවන්. සම්මුඛ කෝණ කියන්නේ මූණට මූණ තියෙන කෝණ. මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. මේ කෝණය මේ කෝණයට සමාන වුණාම අපි කියනවා මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා. අනිත් විදියට ගන්න පුළුවන් කෝණවල විශාලත්වය දීලා. මේ කෝණය මම ගන්නවා අංශක 75යි. එහෙනම් මේ කෝණයත් කීයද වෙන්න ඕන? අංශක 75යි. මේ කෝණය එතකොට වෙන අංශක 105යි. මේ කෝණයත් එහෙනම් කීයද වෙන්න ඕන? 105යි. ඒ විදියට චතුරාශ්‍රයක පිහිටුවොත් අපි ඒකට කියනවා මේ දැන් මේ PQRS සමාන්තරාශ්‍රයක් කියලා. ඒ කියන්නේ සම්මුඛ කෝණ සමාන නම් ඊපස්සේ තුන්වෙනි ප්‍රමේය විදියට එන්නේ චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. හරි මේක තමයි වැදගත්ම ප්‍රමේය. මේකෙන් තමයි අපි ගොඩක් ගණන් හදන්නේ. විකර්ණ කියන්නේ මේ තියෙන්නේ මේ දෙක යා කරාම අපිට ලැබෙනවා විකර්ණයක්. මේ දෙකත් යා කරාම අපිට ලැබෙනවා විකර්ණයක්. මේ විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදන වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විකර්ණය මෙතනින් දෙකට කැපෙනවා කියන එක. ඒ කියන්නේ මේ කොටසයි මේ කොටසයි මොකද වෙන්නේ? සමානයි. මේ කොටසයි මේ කොටසයි ඒකත් සමානයි. මේ පැත්තෙන් මම ඇඳගලා තියෙනවා තව සමාන්තරාශ්‍රයක්. ඒක මම ඇඳේ විශාලත්ව වලින් දෙන්නත් පුළුවන් කියලා පෙන්නන්න. මම මේක ගන්නවා සෙන්ටිමීටර් 6යි. එහෙනම් මේක සෙන්ටිමීටර් 6යි. හරියටම දෙකට කැපුණානේ. මේ පැත්තට ලියනවා මම සෙන්ටිමීටර් 4යි. මේ පැත්තට ලියනවා සෙන්ටිමීටර් 4යි. බලන්න චතුරාශ්‍රී විකර්ණ සමච්ඡේදන වෙලානේ තියෙන්නේ. හරි අපිට ගානක් දෙනකොට මෙහෙම දෙන්නත් පුළුවන් මේ විදිහට දෙන්නත් පුළුවන්. ඒකයි මම විශාලත්ව සහ සංකේත වලින් දැන්. ගණිතය වැදගත් වෙන්නේ සංකේත තමයි ගොඩක්. හරි. අපි ඊළඟට යනවා. අපේ හතරවෙනි ප්‍රමේයය. මේ තියෙන චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන සමාන්තර වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පෙළපොතේ තියෙන මේ විදිහට නෙමෙයි මම ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් විදිහට තමයි මේක ලිව්වේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවලු. හරි සම්මුඛ පාද කියන්නේ මූණට මූණ තියෙන පාදනේ. මම ගන්නවා AD පාදයයි BC පාදයයි. මේයි මෙයයි සමානයි. සහ තව එකක් ගන්නවා මේ දෙන්න සමාන්තරයි කියලා. සමාන්තරයි කියන එකේ තේරුම ඔයගොල්ලෝ දන්නවා. එක කෙලින් යන්නේ. බලන්න එතකොට හොඳට මේ දෙන්න ගැන විතරයි සැලකුවේ. සමාන හා සමාන්තර නම් මේ තියෙන මල් ලියලා AB සමාන සමාන්තරයි. මේක තමයි සමාන්තර සමාන්තර කියන එකේ සංකේතය CD ට. එම නිසා ABCD සමාන්තරාශ්‍රයක් වෙනවා. හරිද? එහෙනම් මම මේක මේ විදිහට ගන්න. සමාන්තරයි කියලා දාන්න ඉරි දෙකක් කොහොමද ඊතරනේ අපි දාන්නේ. මේකේ විශාලත්වය දෙන්න පුළුවන්. මම මේක 10 cm කියනවා. මේකත් 10 cm නම් බලන්න ඒ කියන කොන්දේසි දෙකම මෙතන තියෙනව නේද කියලා. හරි විශාලත්ව වලින් දීලා සමාන්තරයි කියලා දීලා. මේකෙදි අනිත් පාද දෙක ගැන සලකන්න ඕනේ නැහැ. අපිට සලකන්න ඕනේ දෙන්නෙක් ගැන විතරයි. සම්මුඛ පාද යුගලයක්. මේ තියෙන එක යුගලයක්. දැන් මම පෙළපොතේ තියෙන අභ්‍යාසයේ තිබ්බ ගණන් වලට තමයි මේකේ දාලා තියෙන්නේ. මොකද මම එහෙම දැම්මේ මේ ගණන් ටික ඔයගලන්ට ලේසියෙන්ම කරන්න පුළුවන්. හැබැයි මේ ගාන ඔයගොල්ලෝ තනියෙන් උත්සාහ කරලා ඉවර වෙලා තමයි මේ වීඩියෝ එක දිහා බලන්න ඕනේ මම හදන විදිය. හරිද? තවත් ක්‍රම තියෙනවා.
ඒ වුණාට මේ මම හදන විදියට ඔයගලන්ගේ පිළිතුරු ඔයගලන්ට පරීක්ෂා කරගන්න පුළුවන්. හරි. ඒකේ තියෙන්නේ මේ විදිය ගානක් තියෙනවා. මේක සාධනය කිරීමක් තමයි තියෙන්නේ. සාධනය කිරීමේදී සාධනය කරන්න කොටස් දෙකක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ පෙළ පොතෙන් ඔයගොල්ලෝ ගාන බලන්න. මම එක ඉස්සෙල්ලා කිව්වේ පෙළ පොත ළඟට ගන්න කියලා. සාධනයේදී ළමයි බයයි සාධනය කරන්න. හැබැයි ලොකු දෙයක් නෑ. දත්තය තියෙනවා. සාකයු කියන්නේ සාධනය කළ යුත්තේ. ඊට පස්සේ තමයි සාධනය කියලා ගාන හදන්නේ. දත්තය කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. තියෙන එක එහෙමම ලියන්න තියෙන්නේ. ඕකේ තියෙන විශේෂ කරුණ තමයි ABCD සමාන්තර ආශ්‍රයයක් කියලා දීලා තියෙනවා. අනිත් එක DP සමානයි PC. ඔච්චරයි වැදගත් කරුණු දෙක. ඒ දෙක මම ලිව්වා. දිගටම ලියන්න පුළුවන් එච්චර අවශ්‍ය නැහැ. ඊට පස්සේ සාකයු කියලා ඔයගලන්ට කරන්න ඕන ගණන් දෙක ගැන කොටස් තුනක් තිබ්බනම් තුනම මෙතන ලියන්න පුළුවන්. මේකේ තියෙන්නේ මොකද්ද? BCP ත්‍රිකෝණයේ අංග සමයි DPE ත්‍රිකෝණයේ බව පෙන්වන්න තියෙනවා. තව BCED සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න තියෙනවා. මම දැන් මේක ලියලා තිබ්බා. දැන් සාධනයට මම යනවා. සාධනයේ පළවෙනි කොටස. සාධනයේ පළවෙනි කොටස BCP ත්‍රිකෝණය. ත්‍රිකෝණ දෙක අඳුර ගන්න ළමයි. BCP ත්‍රිකෝණය කියන්නේ මේ ත්‍රිකෝණයයි අනිත් එක DPE ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයයි. මේ සමාන්තරයි මේ පාදේ. දිගටම යන දෙක සමාන්තරයි. එහෙම නේදලා තියෙන්නේ. හරි. මම ලියනවා අංග සාමයේදී අපි දන්න මුලින්ම උඩන ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියන්න ඕනේ. BCP ත්‍රිකෝණය හා DPE ත්‍රිකෝණය සලකා කියලා ලියලා මේකේ තියෙන අපි දැන් අවස්ථාවක් අපි නිකන් අංග සාම කරන්නේ. මේ පාදයයි සමානයි. පාද දෙකක් සමානයි. මේ කෝණයයි සමානයි ප්‍රතිමුඛ කෝණයටදී. මේ දෙන්න සමානයි. මේ ත්‍රිකෝණ දෙකේ. අංග දෙකක් හරි. තව එක අංගයයි ඕනේ. බලන්න ඒකාන්තර කෝණ පිහිටනවා මේ විදියට. මෙන්න මේ කෝණයයි අනිත් කෝණය මොකද්ද? මේ කෝණයයි. ඔන්න කරුණු තුන. දැන් මම ලියන්න කලින් පුළුවන් නම් ලියන්න. පාද දෙකක් සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. හරි. කෝණ දෙකයි පාදයයි. කෝකෝ පාන්රූප පාදයේ තමයි පිහිටලා තියෙන්නේ. හරි. අපි එනටක් ගාලා මේක ලියා ගන්න පුළුවන්. මුලින්ම තියෙන එක ලියමු. DP සමානයි PC. මොකද්ද හේතුව? දත්තය. ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණය යන්න හදන්නේ. මාරුණාට කමන්නේ. DPE කෝණය සමානයි BPC කෝණය. අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. ප්‍රතිමුඛ කෝණ. කෝණ කියන සංකේතය මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක කලින් දැකලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ කෝණය මම ලියන්න හදන්නේ. DEP කෝණය සමානයි PBC. මේකට හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. හරි. ඔන්න. කෝණ දෙකයි පාදයයි ත්‍රිකෝණ දෙක අංග සමයි. එම නිසා කියලා 33 දාලා BCP ත්‍රිකෝණය අංග සමයි DPE ත්‍රිකෝණයට. අපි දන්නවා වරහන් ඇතුළේ ලියන්න ඕනේ පා. ඔන්න පළවෙනි අවස්ථාව අපි මේක අංග සම කරලා ඉවරයි. දෙවෙනි කොටස. දැන් සාධනයට තියෙන්නේ. මේවට බය වෙන්න පදත්තේ ලිව්වා, සාධනය කළ යුත්තේ ලිව්වා. දැන් ගාන හදනවා. හරි. මේ හේතු අනිවාර්යෙන් ලියන්න ඕනේ. කෙටියෙන් ලිව්වහම ඇති. හරි. දෙවෙනි කොටස තියෙන්නේ BCED සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නේ. BCED මම ඒක යා කරගන්න ඉක්මනට. ඔයගලන්ට පුළුවන්. දැන් කොහොමද රූපේ පිටපත් කරගන්න තියෙන්නේ? හරි. සමාන්තරාශ්‍රයක් වෙන ප්‍රමේයවල හතරක් තිබ්බා. හතරෙන් එකක් තිබ්බනම් ඇති. මේ දෙන්න සමාන්තරයි කියලා පේනවද? සම්මුඛ පාද දෙක. ඒ දෙන්න සමාන්තරයි. අපිට මෙච්චරයි වෙන්න ඕනේ. මේ දෙන්න සමානයි කියලා කිව්වම හරි. සමානයි කියලා කිව්වම අපේ හතරවෙනි ප්‍රමේය අපිට හරියනවා. සම්මුඛ පාද යුගලයක් සමානා සමාන්තර වෙනම් මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. මෙන්න. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණානේ. මම මේ කතරේ දාලා තියෙන්නේ. අංග සමයි කියන්නේ මේකේ අංග කොම එකිනෙකට සමානයි. මට ලියන්න පුළුවන් අනුරූපාංග කියලා. අනුරූපාංග යටතේ DE සමානයි BCට. හරිනේ. මේ ප්‍රතිමුඛ කෝණේ ඉස්සරහින් ඉන්නවා. මේකත් ප්‍රතිමුඛ කෝණේ ඉස්සරහින් ඉන්නවා. ওই දෙන්න සමානයි. තවද D සමාන්තරයි කාටද? BCට. හරිනේ. සමාන වුණා, සමාන්තර වුණා. එම නිසා DE සමාන හා සමාන්තරයි BCට. DE සමාන හා සමාන්තරයි BCට. ආපහු එම නිසා කියලා දාලා අහන්න ප්‍රමේය හරි සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වුණා. එම නිසා
BCED සමාන්තර ආශ්‍රයකි. හරිනේ. ඔන්න ගාන ඉවරයි. බලන්න ජ්‍යාමිතිය කියලා බය වෙන්න එපා. මේ තියෙන එකමයි ලියන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි මුද ඒ අභ්‍යාසෙම තියෙන තුන්වෙනි ගාන හරි පහසු ගානක්. මම අපි ඒක කරමු. හරි මේ තියෙන වෘත්තයක් දීලා වෘත්තයේ කේන්ද්‍රය කියලා දීලා තියෙනවා. කේන්ද්‍රය මෙතන AB සහ CD කියන්නේ අර විස්කම්භය කියලා දීලා තියෙනවා. අපි දන්නවා විස්කම්භය කියන්නේ කේන්ද්‍රය හරහා ගමන් කරන ජායට. මේ තියෙන ඇඳලා ලස්සන්ට. එතකොට මේ විශේෂත්වයක් තියෙන වෘත්තයක් හින්දා හරි ලේසි ගන්න. මම දත්තේට ලිව්වා AB හා CD විස්කම්භ වේ. එච්චරයි ඕනේ. සාධනය කරන් තියෙන මොකද්ද? ACBD සමාන්තර ආශ්‍රයයක් බව. මම ඒක යා කරනවා. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ ගාන තියෙනවා ළමයි පෙළ පොත ගන්න ළඟට. හරි සාධනය කරන් තියෙන්නේ මේක සමාන්තර ආශ්‍රයයක් කියලා. හරි සමාන්තර ආශ්‍රයයක් කියන කරුණු හතරක් තිබ්බා. ඒකෙදි බලන්න මේ විකර්ණ නේද ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේකේ ඉංගියක් දීලා තියෙන්නේ. මේකෙන් තමයි ගාන හදන්නේ. එහෙනම් අපි දන්නවා විකර්ණ සමච්ඡේදන වුණා නම් හරියට දෙකට කැපුණා නම් මේක සමාන්තර ආශ්‍රයන්නේ. ඉතින් මේක සමාන්තර ආශ්‍රයක් වෙලානේ තියෙන්නේ. පේන්නේ නැද්ද දැම්මම? මේ තියෙන අරය නේද? අරයට ඉරක් ගැහුවා. එහෙනම් මෙයත් අරයනේ. බලන්න ගානට දෙකට කැපිලානේ තියෙන්නේ. එහෙනම් මේකටත් පුළුවන් නේද? මේත් අරයනේ. OB කියන්නේ අරය. එහෙනම් OA කියන්නේ මොකද්ද? අරය. එතකොට දැන් මේ විකර්ණයේ දෙකට කැපිලා නේද තියෙන්නේ දෙපැත්තෙම. හතරම සමාන වුණ කියන එක විශේෂ අවස්ථාවක්. හැබැයි දැන් අපිට උත්තරය ඇවිල්ලා. දැන් තියෙන්නේ මේ ටික ලියන්න. කොහොමද ලියන්නේ තියෙන්නේ? OC සමානයි OD. මොකද්ද හේතුව? අරයි. ඊට පස්සේ අපිට ආපු ලියන්න පුළුවන් OA සමානයි OB. මේකත් හේතුව මොකද්ද? අරයි. හරිද? දැන් අපිට ලියන්න පුළුවන් එම නිසා මේකේ විකර්ණ සමච්ඡේදනය වී ඇත කියලා. එච්චරයි ලියන්න තියෙන්නේ. එම නිසා AC BD චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වී ඇත. එම නිසා ACBD සමාන්තර ආශ්‍රයකි. බලන්නකො පේලි ගානෙන් ගාන ඉවර වුණා. මේක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. මේක ලිව්වහම ප්‍රමාණවත්. දැන් තේරුණානේ ගාන බලන්න අභ්‍යාස පොතේ තියෙන ගණන් සරලයි. ඒකයි මම මේක ගත්තේ. දැන් ටිකක් දිග ගානකට එමු. අපි හතරවෙනි ගාන ගමු. හතරවෙනි ගාන ඕගොල්ලෝ දැන් පෙළ පොතේ බලන්න ඕන. මම මේක ලියලා තියෙන අවශ්‍ය කරුණු ටික විතරයි. හරි. මේ තියෙන්නේ මේ රූපේ තමයි තියෙන්නේ. මේ රූපේ පැහැදිලිව ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා. මේ තියෙන්නේ මම දත්තේ ලිව්වා. දත්තේ කියන්නේ වැදගත් දේ කරුණු දෙකක් තුනන්නේ ඔයගොල්ලෝ ලියන්න තියෙන්නේ. මෙන්න ABCD සමාන්තර ආශ්‍රයක් DS හා BY AC ට ඇඳි ලම්බක වේ. හරිනේ. හරියටම ලම්බක ඇඳලානේ තියෙන්නේ. එහෙනම් හරිනේ. දැන් මෙන්න සාධනය කළ යුත්තේ. ඔගේ කොටස් තුනක් තියෙනවා. හැබැයි ගාන ලොකු නෑ. එච්චර බය වෙන්න එපා. ජ්‍යාමිතියට අපේ ළමයි බයයි. බය වුණොත් මුකුත් කරගන්න බෑ. මේක සරලව හිතන්න. පළවෙනි කොටස මොකද්ද? AXD ත්‍රිකෝණය අංග සම කියලා පෙන්නන්න තියෙනවා BYC ත්‍රිකෝණයට. හරි මුලින්ම ත්‍රිකෝණ දෙක අඳුර ගන්න ඕන. මම ඉස්සෙල්ලත් අඳුරගත්තේ. කැමති නම් පාට කරගන්න. AXD ත්‍රිකෝණයයි BYC ත්‍රිකෝණය අංග සම කරන්න තියෙන්නේ. වැදගත්ම දේ මේක සමාන්තර ආශ්‍රයයක්. සමාන්තර ආශ්‍රයක කොටසේ ඔයගොල්ලන්ගේ සමාන්තර ආශ්‍රය වල ලක්ෂණ ඉගෙන ගන්න. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් සමාන්තර ආශ්‍රයයක් කිව්වට පස්සේ. හරි. මෙන්න දැන් සාධනයට යනවා. සාධනය. හරි. මේක අංග සමයි කියලානේ පෙන්වන්න තියෙන්නේ. මම නම් උඩින් මල් ලියනවා. AXD ත්‍රිකෝණය හා උඩින් ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියනවා. BYC ත්‍රිකෝණය සලකා. ඒක ලිව්වා. ඊට පස්සේ අපි දැන් මේකේ කරුණු තුනක් ගන්න ඉපේ අංග සම කරන්න. බලමු අවස්ථා තුන. මේ පාදයේ මේ පාදයේ සමානයිනේ ළමයි. ඇයි සමාන්තර ආශ්‍රවල ලක්ෂණ යටතේ සම්මුඛ පාද දෙක මොකද වෙන්නේ? සමානයි. ඊට පස්සේ මේක ලම්බකයි නම් මේ ඇතුලේ කෝණයත් කීයද? ඇතුලේ කෝණයත් අංශක 90යිනේ. එහෙනම් මේ එළිය කෝණයත් මොකක්ද? අංශක 90යි. අපිට දැන් මේ x කෝණය ඇතුලේ කෝණයත් 90යි, y කෝණය ඇතුලේ කෝණයත් 90යි. දෙන්නම තියෙන ත්‍රිකෝණය ඇතුලේ. එහෙනම් අපිට මේ දෙන්න ලියන්න පුළුවන් නේ. මේ කෝණයත් 90යි, මේ කෝණයත් 90යි. මම ලියනවා මුලින්ම. මුලින්ම මේ තියෙන එක ලියලෙමු. AD සමානයි BC. හේතුව මොකද්ද? සම්මුඛ
පාද. ඊට පස්සේ මේ කෝණය ගැන ලියනවා. AXD සමානයි CYB. හරිද? ඒකට අපිට හේතුව ලියන්න පුළුවන් ලම්බක නිසා. සරල ලියීම ප්‍රමාණවත්. මේ පොඩි මොකද්ද හේතුව? ඊට පස්සේ තව එක අංගයක් ඕනනේ. මතක් කරලා බලන්න. මොකද්ද අපිට ගන්න පුළුවන් අංගේ? දැන් අපි පාදයයි කෝණයයි හරි. නේ? තව කෝණයක් තිබ්බනම් හරිනේ කෝකෝප අවස්ථාවට. කෝණය ගන්න පුළුවන්. මේ බලන්න මේ සමාන්තර රේඛා තියෙනවා කියන්නේ ඒකාන්තර අනුරූප මිත්‍ර කෝණ සෑදෙනවා. අපි දන්නවා ඒකෙන් ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන වෙනවා. එහෙනම් මේ බලන්න මෙන්න මේ කෝණයයි මේ කෝණයයි සමානයි. හරිනේ. එතකොට දැන් මම ඕනනම් එක වෙන පාටකින් පාට කරනවා. මෙන්න හරිය දැන් මම ඒකාන්තර කෝණ ගන්නට සිත් වෙනවා. හරිනේ. එහෙනම් මේ කෝණය ඒකාන්තර විදියට සමාන වෙනවා. මම ලියනවා DAX කෝණය සමාන වෙනවා BCY කෝණය නම් මේ මුඩින් හෙට් එක දාන්න ඕනේ. ඒකට හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. හරි. දැන් ඔන්න කෝණ දෙකයි පාදයයි. හරියටම අනුරූප පාදයේ තමයි සමාන වෙලා තියෙන්නේ. මේ ලම්බක කෝණයට ඉදිරියෙන් ඇති පාදේ. ලම්බක කෝණයට ඉදිරියෙන් ඇති පාදේ. හරි. එහෙනම් එම නිසා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණයට. හේතුව පා. හරිද? එතකොට ඔන්න දැන් අපි පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටසට අපි මොකද්ද කරන්න තියෙන්නේ? dx සමානයි by බව පෙන්වන්න තියෙන්නේ. dx සමානයි by බව. කොහොමද? dx සමානයි by. දැන් මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරලා ඉවරයි. අංග සමයි කියන්නේ අනුරූප අංග මොකද වෙන්නේ? සමානයි. එහෙනම් අපිට එකපාරට කියන්න පුළුවන් අනුරූපාංග යටතේ dx සමානයි මොකේද? by. එච්චරයි. බලන්න මේ කොටස ඉවර වුණා දෙවෙනි කොටස. දැන් ඉන්නේ තුන්වෙනි කොටස. බලන්න. මොකක්ද අහලා තියෙන්නේ? by dx සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න තියෙනවා. by dx by dx මම යා කරනවා මෙතන. මේ පෙන්සල යවන්න. by dx සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න තියෙනවා. හරිද? දැන් ඕක ක්‍රම දෙක තුනකට කරන්න පුළුවන්. හරිද? මම සරලම ක්‍රමයක කරලා පෙන්නන්න. මම තුන්වෙනි කොටස කියලා මෙතනින් දාන්න. හරිද? දැන් එතකොට අපිට පුළුවන් මේ තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා මේ පාද දෙක සමානයි කියලා කිව්වට පස්සේ මේක දෙක අංග සම කරන්න පුළුවන්. එතකොට මේක නිකන් මොකද වෙන්නේ? මේ සම්මුඛ පාද සමාන හින්දා මොකද වෙන්නේ? මේක සමාන්තර ආශ්‍රයක් වෙනවා. දැන් අපි මේකෙන් මේ දීලා තියෙන උත්තරෙන් අපි ප්‍රයෝජනයක් ගමු. dx සමානයි by නේ. එතකොට මේ දෙන්න සමාන්තරයි කියලා කිව්වොත් සමාන හා සමාන්තර නම් අපිට පුළුවන් මේක සමාන්තර ආශ්‍රයක් කියලා කියන්න. දැන් සමාන එක හරි. සමාන්තරයි කියලා කියන්නේ කොහොමද? හරි. දැන් මම වෙන තැනක එක පෙන්නන්න. අපි දන්නවා මම මෙහෙම අඳින්නවා. අපි දන්නවා ඒකාන්තර කෝණ ගැන දන්නවනේ. සමාන්තර රේඛා දෙකක් මෙහෙම මුළු වෙන කෝණ දෙකට අපි කියනවා මොකද්ද? ඒකාන්තර කෝණ. රේඛා දෙක සමාන්තර නම් මේ කෝණ දෙක මොකද වෙන්නේ? සමාන. අපිට සමාන්තරයි කියලා දෙන්නේ නැතුව දෙනවා. හිතන්න මේ කෝණය 40යි මේ කෝණයත් 40යි කියලා අංශක. එහෙනම් කෝණ දෙක සමාන නම් මේ පාද දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙන්නේ. හරිද? ඒ කියන්නේ සමාන්තර පාද දෙකේ ඒකාන්තර කෝණ සමාන නම් ඒකාන්තර කෝණ සමාන වෙනවනේ. කෝණ දෙක සමාන නම් එහෙනම් පාද දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. අන්න ඒ නීතිය අපි ප්‍රයෝජනෙට ගන්නවා. මේක හරිම වැදගත්. නිර්මාණ පාඩමේදී වුණත් මේක අපිට වැදගත් වෙනවා. සමාන්තර රේඛා නිර්මාණයේදී. දැන් අපි එමු ගන්න. දැන් මේ තියෙනවනේ මෙතන කෝණේ. මෙතන මේ පාදයේ සමානයි කියලා පෙන්වන්න ඕනේ. මම ඒක අඳින්නම් උඩින්. මෙහෙම මේ විදිහට. හරි. දැන් හරිම පැහැදිලි. මෙතන අංශක 90 තියෙනවනේ. මෙතනත් අංශක 90 තියෙනවා. දැක්කද ඉසෙඩ් අකුර? මෙතන ඉසෙඩ් අකුර. හරි. එහෙනම් මේ කෝණයයි සමාන හින්දා මේ පාද දෙක මොකද අපිට කියන්න පුළුවන්? සමාන්තරයි කියලා කියන්න පුළුවන් නේ. හරි. ඒක තමයි නීතිය. අපිට ඉක්මනට ලියන්න පුළුවන්. දැන් මේක හරියට අඳුරගත්තේ නැත්නම් ආපහු මේක රිවයින්ඩ් කරලා බලන්න. මම අතන පැහැදිලි කරලා දුන්නා. දෙවෙනි පාරට. හරි. දැන් මම ලියන්න හදන්නේ.
dx y මේක dx y කෝණය සමානයි by මේ පැත්තෙන් ගත්තේ byx ට. හරිනේ. එහෙනම් මේ දෙන්න සමානයිනේ. ඇයි සමාන වෙන්නේ? ලම්බක නිසා. හරිනේ. ලම්බක නිසා මේ දෙන්න මොකද වෙන්නේ? සමාන වුණා. එළිය දෙන්න. හරිද? ඊට පස්සේ තවද මේවා ඒකාන්තර කෝණ වේ. හරිද? මේ ඒකාන්තර කියන එක අපි දන්නවා කියලා පෙන්වනවා. නිකන් ලිව්වහම ප්‍රමාණවත්. ඒකාන්තර කෝණ වේ. එම නිසා dx සමාන්තරයි කාටද? by ට. dx සමාන්තරයි by ට මෙතින්. dx සමාන්තරයි by ට මේ තියෙන කෝණ දෙක මම ආපහු ඒක අඳින්නම් මේ රූපය පොඩ්ඩක් පොඩි රූපය ඔයගොල්ලෝ පැහැදිලි වැඳගෙන තුන් පාරක් බලන්න. මේක එන සෑහෙන වැදගත් දෙයක්. හරිද? දැන් මෙතනින් ගාන ඉවරයි. මෙන්න සමානයි කියලා කිව්වා කලින් එකේදී සමාන්තරයි කියලා කිව්වා. ආපහු අපිට ලියන්න පුළුවන් එම නිසා dx සමානයි සමාන්තරයි by ට. හරිද? ඒකින්ද මොකද වෙන්නේ? ආපහු එම නිසා කියලා දාලා එම නිසා කියලා ගොඩක් දැම්මම කමන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගණිතයේදී අපි අකුරු වලින් ලියනවා අඩුයි සංකේත තමයි පාවිච්චි වෙන්නේ. එම නිසා මේක මොකද වෙන්නේ? සමාන්තර රාශියක් වෙනවා. ආපහු එන්නේ රූපෙට. මේ බලන්න. මේ දෙන්න සමානයි කියලා කලින් කිව්වා. කෝණ දෙක සමාන නම් ඉසෙට් අකුර හැදුනා. එහෙනම් මේ රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තරයි. ඔන්න සම්මුඛ පාද යුගලයක් සමානා සමාන්තර වේ නම් චතුරාශ්‍රය සමාන්තර රාශියක් වෙනවා. එහෙනම් අපි ලියනවා by dx සමාන්තර රාශියක් වේ. හරිද? ඔන්න අපි එන්ද හතරක් එන්න. හරි. ඊට පස්සේ දැන් මම ආවේ 8 වෙනි ගානට. 8 වෙනි ගාන තියෙන රූපේ ඇඳලා නැහැ. රූපේ ඇඳලා නැහැ. හැබැයි රූපේ හරිම ලේසි ඇඳ ගන්න. PQRS කියලා තියෙනවා සමාන්තර රාශියක්. ඊට පස්සේ විකර්ණ සමච්ඡේදනය වෙනවා ඕවලදී M පිහිටනවා මෙතෙන්දී. ඔයගොල්ලෝ රූපේ අඳින්න හිමීට රූපේ ඇඳලා මේක දිහා බලන්න. වැරදුනා නම් කමක් නැහැ මොකද අපව ඇඳ ගන්න මේක තමයි හරි රූපේ. රූපේ දිහා හොඳට බලන්න. රූපේ අඳින්න උත්සාහ කරන්න ගාන කියවන ගමන් මේක බලන්න නැතුව. බලලා ඊට පස්සේ බලන්න හරිද කියලා. රූපය ඇඳගත්තට පස්සේ මෙන්න තියෙනවා මන් දත්තේ ලිව්ව මොකද සාධනයක් තියෙන්නේ. PQRS සමාන්තර ආශ්‍රයකි ඒක නිදත්තය PM සමානයි RT. ඕක විතරයි වැදගත්. PM සමානයි RT. SN සමානයි LQ ට. QL. අකුරු මාරුනාට කමක් නැහැනේ. හරි. එතකොට මෙන්න සාධනය ගලුත් තියෙනවා MO සමානයි OT බව LMNT සමාන්තර ආශ්‍රයක් බව MS TQ සමාන්තර ආශ්‍රයක් බව තුනක් සාධනය කරන්න තියෙනවා. වැඩි දෙයක් නෑ. ඔන්න දත්තේ ලිව්ව සාකය යූ ලිව්ව. ඊට පස්සේ එනවා අපි මොකද ළමයි සාධනයට. සාධනයට එනවා. MO සමානයි OT බවනේ පෙන්වන්න තියෙන්නේ. හරි. දැන් අපි දන්නවා සමාන්තර ආශ්‍රයක් කිව්වනේ. සමාන්තර ආශ්‍රයක් කිව්වින්ද සමාන්තර ආශ්‍රේ විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඒක අපි සමාන්තර ආශ්‍රය එක කොටස ඉගෙන ගන්න. අපිට ඒකින්ද එකපාරට ලියන්න පුළුවන් PO සමානයි මොකටද? OR. PO සමානයි OR. දැන් අපිට මේ පොඩි කෑලි දෙකනේ සමාන කරන්න තියෙන්නේ. මම මාක් එකක් දාන්න. ওই දෙකනේ. ඉතින් බලන්නකෝ PO වලින් මේ චූටි කෑල්ල අයින් වුණාම MO ඉතුරු වෙනවනේ. ලොකු කෑල්ලෙන් මේ කෑල්ල අයින් වුණාම අපිට ඕන ටික ඉතුරු වෙනවනේ. TO. හරි. එතකොට දැන් ගාන හැදිලා ඉවරයි. මේකෙන් මේ කෑල්ල අයින් වුණාම මේක ඉතුරු වෙනවා. මේකෙන් මේ කෑල්ල අයින් වුණාම ඉතුරු වෙනවා. එතකොට දැන් ඉතුරු වෙන කෑල්ල සමාන වෙනවා. කොහොමද එම් වෙන්නේ? මම ඒක නිකන් සාමාන්‍යයෙන් කියන්නද? PO කියන්නේ PO ගමු අපි 8යි cm කියලා. ලොකු එක. PO 8යි cm මේක 3යි cm කියලා ගන්න. මේකත් එහෙනම් කීයද? 3යි. එතකොට මේක 8 නම් 8ෙන් 3ක් ගියහම මෙතන කෑල්ල 5යි. එහෙනම් මේකත් 8නේ. සමානෙ හින්දා. එහෙනම් 8ෙන් 3ක් ගියහම ආපහු මෙතන එන්නේ කීයද? 5යි. හැබැයි යාමිතියේදී අපි සංඛ්‍යාව ලියන්නේ නැහැ. දැන් මම නිකන් උදාහරණෙට ලිව්වා. මම මේක ලිව්වා PO සමානයි OR.
සමාන්තර රාශියක් නිසා. හරිද? දැන් මම ලියනවා අපිට ඕන එක. MO සමාන වෙනවා MO ලැබෙන්නේ P ඕරින PM ගේ. MO කියන්නේ P ඕරින P මේ කැලෙන් කැපිලා අයින් වෙන ලොකු කැලේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් OT සමාන වෙන්නේ OR රින මේ පොඩි කැලේ අයින් වෙනවා. T හරිද? දැන් එකම කැලේ අයින් වුණේ. මේ දෙන්නත් උඩ සමානයි කියලා කිව්වා. මේ කැලේ මම 3යි කියලා ගත්තා නම් මෙයාත් 3යි. එකම එකකින් එකම කැලේ අයින් වුණාම ඉතුරු වෙන එකත් මොකද වෙන්නේ? සමාන වෙනවා. අපිට ලියන්න පුළුවන් දැන් තවද PM සමානයි TR. නැත්නම් RT. හරිද? දත්තය. හරි. දැන් හරිනේ. දැන් මෙච්චර මේ ටික ලිව්වහම ඇති. දැන් එකපාරටම ලියන්න පුළුවන්. එම නිසා MO සමානයි මොකේද? OT. හරිනේ. MO සමානයි OT ට ආපු. ඔන්න අපි පළවෙනි කොටස කරලා ඉවරයි. දැන් එනවා දෙවෙනි කොටස. හරිද? එහෙනම් මේ දෙක සමානයි කියලා දැන් අපි දන්නවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? LMNT සමාන්තර රාශියක් බව පෙන්වන්න තියෙනවා. LMNT. මෙති මම මේක අඳිනවා. හරිනේ. දැන් මේ දෙන්න සමානයි. මම එකම සංකේතය දැන්. හරි. ඊට පස්සේ දැන් මේ තියෙන මේ චතුරස්‍රයන්නේ. මේ චතුරස්‍රයේ විකර්ණයක් තමයි මේ MT කියන්නේ. MT ව දෙකට කැපිලා නේද හරියට. මේ මධ්‍ය ලක්ෂය වෙලානේ. එහෙනම් මේ පැත්තෙත් මේක මධ්‍ය ලක්ෂය කියලා පෙන්නුවොත් මේ චතුරස්‍රය මොකද වෙන්නේ? මේ චතුරස්‍රයේ සමාන්තර රාශියක් වෙනවා. මේ පැත්තත් සමච්ඡේදනය වුණා කියලා අපි දැන් කිව්වා. මේ පැත්ත සමච්ඡේදනය වෙනවා නම් මේ චතුරස්‍රය මොකද වෙන්නේ? ඒක සමාන්තර රාශියක් වෙනවා. හරි. දැන් මම ලියන්න හදන්නේ මේකත් අපි කරලා පෙන්නමු මේ විදියට. කොහොමද ලියන්න තියෙන්නේ? ඉස්සෙල්ලා වගේමයි. තනියෙන් ලියන්න බලන්න. මම ලියන්න කලින් QO සමානයි SO ට. හරිද? මොකක්ද හින්දා? සමාන්තර රාශියේ හින්දා. හරිද? දැන් මම ලියනවා NO. ඒ කියන්නේ මේ චූටි කෑල්ල මෙතන. NO සමාන වෙනවා SO රින SN. හරිද? ඊට පස්සේ LO සමාන වෙනවා QO රින LO ට. හරිද? LO නේ අපි ගත්තේ. LO සමාන වෙනවා QO රින LQ ට. ඊට පස්සේ ආයි බලන්න ඕනේ ලියලා ලියපු එක හරියද කියලා එතන පැටලීම් වෙනවා. ගාන හදාගෙන යනකොට. හරි. ඊට පස්සේ අපිට මේක ලියන්න පුළුවන් මේ දෙන්න සමානයිනේ. SN උයි LQ සමානයිනේ. හරි මම ලියනවා SN සමානයි LQ ට. හරිද? ඒක දත්තේ. එම නිසා NO සමානයි OL ට. හරිද? ඊට පස්සේ දැන් අපි කරලා ඉවරයි. මේකයි සමානයි දැන් අපිට. මම ඒකට පෑනින් ඉරි දෙකක් ගන්නවා. ඔයගොල්ලෝ කැමති සංකේත පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා එම නිසා L M N T චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වී ඇත. සමච්ඡේදනය වී ඇත. එම නිසා ඔන්න විකර්ණ සමච්ඡේදනය වෙලා නම් අපි කියනවා L M N T සමාන්තර රාශියක් කියලා. හරිද? හරි. එතකොට මේක දැන් සමාන්තර රාශියක් වුණා. දැන් එතකොට ඊට පස්සේ තියෙන මොකද්ද? MS TQ සමාන්තර රාශියක් කියලා පෙන්වන්න තියෙනවා. MS මේ තියෙන්නේ MS TQ.
මම පෑනින් අඳින්නම්. එතකොට පැහැදිලි වෙනවා. හරි. MSTQ සමාන්තර ආශ්‍රය කියලා පෙන්නනවා. පැහැදිලි චතුරස්‍රය. හරිද? දැන් වැදගත්ම දේ විකර්ණ ඇඳලා තියෙන්නේ. ඒකෙන් තමයි එහෙනම් මේකෙන් ගියා. හරිද? එතකොට අපිට ඉක්මනට මේක උත්තරේ ගන්න පුළුවන්. අපි දන්නවා මේක මැද මේ කියන්නේ විකර්ණ සමච්ඡේදන ලක්ෂ්‍ය ඕනේ. ඕ කියලා ගත්තොත් MO සමානයි OT කියලා අපි කලින්ම කිව්වා. මෙතන අපි කිව්වා. හරිද? MO සමානයි OT. ඊට පස්සේ දැන් SO සමානයි OQ කියලා තියෙනවනේ. SO සමානයි OQ කියලා අපිට ගන්න පුළුවන්. ඒක අපි දන්න දෙයක් නෙති. QO සමානයි SO. ඉතින් ළමයි මේක අහන්න දෙයක් නෙමෙයි. දැන් මේකේ මේ දෙන්න සමානයි. මේ දෙන්නත් සමානයි. ඉතින් විකර්ණ සමච්ඡේදනය වෙලානේ තියෙන්නේ. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් උත්තරේ තුන්වෙනි කොටසට. නේ? මෙච්චරයි ලියන්න තියෙන්නේ. තුන්වෙනි කොටස කියලා දැම්මා. ඔයගොල්ලෝ ඊට අරන් ලියන්න ළමයි. මම මෙතන ලියන්න. MO සමානයි OT. සාධිතයි. අපි සාධනය කරා. MO සමානයි OT. ඒක බලන්න. ඒක ඔයගලන්ට මතකයි මේ දැන්නේ කරේ. හරි. ඊට පස්සේ ආයෙ ලියන්න පුළුවන් SO සමානයි OQ. අකුරු මාරුනාට කවන්නේ. හරි. ඒක තියෙනවා. ඒක දත්තේ තියෙන්නේ. එම නිසා විකර්ණ සමච්ඡේදනයේ වී ඇත විකර්ණ සමච්ඡේදනය වී ඇත. එම නිසා මොකද වෙන්නේ? MSTQ සමාන්තර ආශ්‍රයකි. හරිනේ. එහෙනම් ඒ විදිහට තමයි 8 වෙනි ගාන යන්නේ. ඒක ඕගොල්ලන්ගේ තියෙන්නේ රූප සටහනක් ඇඳලා නැහැ. රූප සටහන ලේසි ඇඳ ගන්න. මේක සරලව බලන්න. යාමිතිය කියලා වැඩි දෙයක් හිතන්න එපා. මේක කරගන්න පුළුවන් පාඩමක්. දැන් අපි එහෙනම් එමු බස්නාහිර පළාතේ කැලණි කලාපේ දෙවන වාර පරීක්ෂණේ 2017 මේක සම්බන්ධ වෙලා ගානක් තියෙනවා. හරිද? එහෙමයි කියන්නේ සමාන්තර ආශ්‍රම සම්බන්ධ වෙලා ගණන් හරි අඩුයි. ඒ වුණාට මේ ගාන කෙලින්ම සමාන්තර ආශ්‍රම අපි ඉගෙන ගත්ත පාඩම විතරයි මෙතන තියෙන්නේ. ඒක සම්පූර්ණ ගානක් විදියට තමයි තියෙන්නේ. මම එක කියලා දාගත්තට ගානේ අංකය වෙන එකක්. දෙක පත්‍රයට ඔයගලන්ට ලැබෙන්නේ බොහෝ දුරට 12 වෙනි ප්‍රශ්නයේ විදියට තමයි ලැබෙන්නේ. 12 හෝ 10. දැන් බලමු අපි ගාන. දැන් ඔයගොල්ලෝ මේ ගාන දැන් මේක මෙතනින් වීඩියෝ එක නවත්තලා මේ ගාන පිටපත් කරගන්න ඕනේ. පේපරේ තියෙනවා නම් ඒක බලන්න පිටපත් කරගත්තොත් අපිට පුළුවන් මේ ගාන ලේසියෙන් හදාගන්න. ගාන පිටපත් කරගන්න එහෙනම් වීඩියෝ එක ටිකකට නවත්තලා දැන් මම ගාන හදාගෙන යනවා තව ටිකකින්. හරි. එහෙනම් අපි ගාන හදන්න බලමු. PQRS සමාන්තර ආශ්‍රයේ SQ මත x හා y ලක්ෂ පිහිටා ඇත්තේ SX සමානයි QY ලෙස. හරිද? බලන්න මේකේ අකුරු දීලා තියෙන විදිය එකම එක. කියවන්නත් අමාරුයි. එහෙම තමයි ගණිතයේ සාමාන්‍ය ප්‍රශ්නවල තියෙන්නේ. ඒක වැඩි හිතන්න එපා. අපි ගෙලින්ම ගානට යන්කෝ. SX සමානයි QY වන ලෙසය. හරි. අපි මේ ලක්ෂ දෙක පිහිටවමුද? රූපය ඇඳගත්තා නම්. හරි. මෙතන තියෙනවලු x එක. මම සිම්පල් x දැම්මා. කැපිටල් X අපි දාමු. ඒක ලියන්නත් ලේසියිනේ. y තියෙනවලු මෙතන. හරිද? ඔන්න තියෙනවා. මේ දෙන්න සමානයිලු. ඉරි කැල දෙකක් ගැහුවා. සංකේතන අපි පාවිච්චි කරන්නේ වැඩි හරි ගමු. ඊට පස්සේ බලමු. යා කරන්න කලින් යා කරන්න තියෙනවා ගානේ. අපි බලමු. අදාළ දත්ත මතුවනසේ SQ මත x සහ y ලක්ෂ ලකුණු කරන්න. මෙන්න මම ලකුණු කරා. හරිද? ඔයගොල්ලෝ ගාන හදන්න උත්සාහ කරන්න මම ලියන්න කලින් ඊට පස්සේ මේක බලන්න ඕනේ. ඊට පස්සේ px සහ ry යා කරන්න ඕනේ. හරිනේ එහෙනම්. ඔන්න px යා කරා. මෙන්න ry. මෙතන r තියෙන්නේ. ගාන හරියට ලියා ගන්න උඩින් නෙමේ pqr තියෙන්නේ යටින් තියෙන්නේ. ඒගොල්ලෝ දීලාම තියෙන්නේ. අපිට වෙනස් කරන්න බෑ. හරිද? ඊට පස්සේ බලමු මොකද්ද මේ ආන්නේ? PSX හා RQY ත්‍රිකෝණ අංග සම පෙන්වන්න. අංග සමබව පෙන්වන්න. මුලින්ම ත්‍රිකෝණ දෙක අඳුර ගන්න ඕනේ. මෙන්න ත්‍රිකෝණ දෙක. පාඩ කරගත්තත් කමන්නේ.
ඉතින් වෝටර් කලර්ස් හොයන්න එපා. තියෙන කෙන නිකන් පාට කරන්න. ගණිතේදී නිකන් අපි පෑනින් තනි පෑනින් වැඩ කරන්නේ. පාට පෑන් වල ලියන්නේත් නැහැ. හරි. PSX මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තියෙන්නේ. මේක සමාන්තර රාශියක් කියලා දීලා තියෙනවනේ. මම අංග 3 කියලා ඉන්නම්. ඔයගොල්ලෝ තනියෙන් ලියන්න බලන්න. ඊට පස්සේ මම ලියන එක බලන්න. මේ පාදයයි මොකද වෙන්නේ? සමානයි. ඇයි? සම්මුඛ පාදනේ. මේ පාදයේ මොකද වෙන්නේ? සමානයි. ඒක දත්තය. ඒක දීලා තියෙන්නේ. ඊට පස්සේ තව එකයිනේ ඕනි. දැන් පාද දෙකක් හරි. එක්ක මේ පාදේ ඕනි. පා අවස්ථාව. මේවා හරි අමාරුයි කර හොයාගන්න. මේ තියෙන්නේ සමාන්තර රේඛා තියෙනවනේ. එහෙනම් අපිට ඒකාන්තර කෝණ හොයන්න හරි ලේසි. මේ බලන්නකෝ ඉසෙඩ් අකුරු තියෙනවා මේ. මෙහෙම ගියා. මේ පැත්තට ආවා. මෙහෙම ආවා. මෙතන ඉසෙඩ් අකුරු. එතකොට එහෙනම් මේ ත්‍රිකෝණයට මේ කෝණය මොකද වෙන්නේ? සමානයි. බලන්නකෝ ලස්සනට අන්තර්ගත කෝණේ තියෙන හැටි මේ පාද දෙකට අන්තර්ගත කෝණය. පාද දෙකට අන්තර්ගත කෝණය. ඉතින් අපි මේ දවස්වල පාඩම කරද්දි මතක ඇති. පාද දෙකට අන්තර්ගත කෝණය. පා කෝ පා. ඉතින් මෙන්න අවස්ථාව. මෙන්න දෙවෙනි කොටස කරලා ඉවරයි. බලන්න පළවෙනි කොටසත් ඉවරයි. දෙවෙනි කොටසත් ඉවරයි. ලකුණු ඡායන ප්‍රමාණයක් අරගෙන. පළවෙනි කොටසට මේක ඇඳාම හරි. මෙන්න අපි එනවා. බව පෙන්වන්න තියෙන්නේ. සාධනයකුත් නෙමෙයි. නිකන් උත්තරේ ලියන්න පුළුවන්. දෙවෙනි කොටස කියලා දැම්මා. PSX ත්‍රිකෝණය හා අංග සාමය උඩින් ලියන්න ඕන ළමයි RQI ත්‍රිකෝණය සලකා. හරිද? අපි ලියමු බලන්න. මේ තියෙන ඒවා ටික ලියන්න තියෙන්නේ. PS සමානයි QR. ඒක දත්තේ නෙමෙයි. ඒක අපි මාක් කරපු එකක්. දත්තේ කියන්නේ මේ දෙක. ඒක මොකද්ද? සම්මුඛ පාද. දැන් මෙහෙම ලියන්න පුළුවන් සමාන්තර ආශ්‍රය නිසා. ඒ විදිහත් හරි. දැන් මට හිතෙන එක මම ලිව්වා. ඒවලේ දැනන දේ. ඊට පස්සේ අනිත් පාදේ දත්තේ අපි ලියමු. SX සමානයි QI. දත්තය. මොන පාද දෙක ලිව්වා. දැන් කෝණය ලියන්න හදන්නේ. කෝණය ලියන්න හැමෝම දන්නවා. කෝණයේ අයිතිකාරය මැද්දට එන්නේ. ඊටු දෙක දෙපැත්තට ලියන්නේ. මෙහෙම පෑන යවන්නේ. PSX. අනිත් කෝණේ RQY. අනිත් පැත්තටත් පුළුවන් නේ. හරි මම ලියන්න. PSX කෝණය RQY කෝණය. අපි ඒකට ලියනවා ඒකාන්තර කෝණය. ඔන්න පාද දෙකයි කෝණයයි. පා කෝ පා. කෝණේ මැද්දෙන් ලියන්න අනිවාර්ය නෑ. ළමයි එමත් හිතනවා. මේ තියෙන විදිහට ලියන්න. අපි උත්තරේ ලියද්දි හරියට ලියමු. ඒව නිසා PXX ත්‍රිකෝණය අංග සමයි. අංග සම කියන්නේ ඍතුණක්. මට වැරදිලා නෙමෙයි අංග සම ඍතුණ මතක ඇතිනේ. මේ පාඩම අපි කරා. RQY ත්‍රිකෝණය පා කෝ පා. හරිනේ. ඔන්න දෙවෙනි කොටස ඉවරයි. තුන්වෙනි කොටසට යමු. මේ දැන් විභාග ගානක් කරන්නේ. ලකුණු 10ම ගන්න පුළුවන්. මම PXY කෝණය සමානයි කියලා පෙන්වන්න තියෙනවා RYX කෝණය. ළමයි එහෙම ගානක් දුන්නාම අපි ඒක මුලින්ම අඳුර ගන්න ඕන තියෙන විදිය. PXY මෙතන PXY මෙන්න මේ කෝණය. PXY කෝණය සමාන කරන්න තියෙනවා RYX ට. අපි කලින් ගානේ කරා. කලින් ගාන බලපු කෙනෙක් ඉන්නවා නම් මේකම තමයි දැන් අපි කරේ. හරි. මේ දෙන්න සමාන කරන්න කියලා කියන්නේ. මේ දෙන්න සමාන වුණා නම් වෙන දෙයක් ආපහු වෙනවා. ඒක අපි පස්සේ බලමු. මේ දෙන්න සමාන කරන විදිය මේ තියෙන්නේ. මේ කෝණේ තියෙනවනේ ඇතුලේ කෝණේ. මේ තියෙන ඇතුලේ කෝණේ. මේ ත්‍රිකෝණය ඇතුලේනේ තියෙන්නේ. මේ තියෙන්නේ සම්මුඛ පාදයට ඉදිරියෙන් ඇති කෝණය. මම ඒකට හරියක් දාන්න. මේ පැත්තෙත් මේක ඇතුලේ තියෙනවනේ කෝණය. මේකටත් මම හරියක් දානවා. ඒකට හේතුවක් තියෙනවා. මේ දෙන්න අංග සම වුණාට පස්සේ අනුරූපාංග යටතේ මේ කෝණයයි මොකද වෙන්නේ? සමානයි. අනුරූපාංග. මෙතන මේ පාදයට ඉදිරියෙන් ඇති කෝණය. මේ පාදයට ඉදිරියෙන් ඇති කෝණය. මේ විදිහටමනේ තියෙන්නේ. එතකොට මේ කෝණයයි සමානයි. අපි දන්නවා මෙතන මම කඩීරෙන් අඳින්නම්. මේ තියෙන්නේ ළමයි සරල රේඛාව මත පිහිටි කෝණවල එකතුව අංශ කීයද? 180යි. මේ පැත්තට තියෙනවා සරල රේඛාව මත පිහිටි කෝණවල එකතුව කීයද? අංශක 180යි. ගානට රවුම් භාගය ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේක හදන්න තව ක්‍රම තියෙනවා. මේ ක්‍රමයේ තමයි ලේසිම ක්‍රමය වෙන්නේ. මේ තියෙන්නේ. එතකොට මේ 180න් මේ හරිය ගියාම මේ කෑල්ල ඉතුරු වෙනවා.
එතකොට මේ 180 වෙනොත් හරිය ගියහම මේ කෑල්ල ඉතුරු වෙනවා. එතකොට 180න් අපි හිතමු මේක 70යි කියලා. 180න් මේ 70 ගියහම මෙතන තියෙන්නේ 110යි. එහෙනම් මෙතනත් 70නේ. එතකොට මේකින් ගියහම කීයද? මෙතනත් 110යි. එතකොට මේ කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට අපිට දැන් විශාලත්ව ලියන්න තහනම්. අපි මේක අක්ෂර වලින් ලියමු. කොහොමද ලියන්න තියෙන්නේ? මේ විදිහේ මේ P x y කෝණය සමාන වෙනවා අංශක 180න් මම එකපාරම ලියන්නම්. 180න් මේ කෝණය අයින් වෙනවා. දැන් හරිය දාපු එක කියලා මෙතන ලියන්න බෑ. අපි ඒක නම් කරලා ලියමු. P x s කෝණය. හරි නේද බලන්න. 180න් මේ කැල්ල අයින් කරා. හරිද? හා. ඒක ඕන්න ලියමු. මොකද්ද? සරල රේඛාවක් මත කෝණ. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් මේකත් ගන්න පුළුවන්. දැන් මේ දෙන්න සමාන කරන්නයි යන්නේ. දැන් අපි සමාන කරලා ඉවරයි. දැන් මේක ලියන්න තියෙන්නේ. R y x R y x අංශක 180 මේ තියෙන 180 වෙන 180 මම අයින් කරනවා R y q. ඒ කියන්නේ මේක මම අදින්න පැහැදිලිව. හොඳට බලන්න ළමයි මේක කරගන්න පුළුවන් ගාන. ගොඩක් ළමයි අතාරිනවා ජ්‍යාමිතිය ගාන. මේක මේකෙන් අයින් කරා. ඒතකොට මේක ඉතුරු වෙනවා. මේකත් ඉතුරු වෙනවා. හරිද? එතකොට මෙන්න මේක කෝණයක්. ඒකත් අර විදියමනේ හේතුව. ඒකින්ද ඒක ඕනනම් ලියන්න. ඒක අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඊට පස්සේ මේ දෙන්න සමානයි මේ. හරිය දාපු දෙන්න. ඒක අපි කියන්න ඕනේ යටින්. කොහොමද කියන්නේ? P x s කෝණය සමානයි R y q කෝණය. මොකක්ද හේතුව? අනුරූපාංග. හරිද? එම නිසා දැන් ඉතින් මේක ආයි හදලා පෙන්නන්න ඕනේ නැහැ. අර 70 වල දාලා ඒව ඕනේ නැහැ. 70 නම් 110 නිතුරු වෙන්නේ. එහෙනම් එම නිසා px y සමානයි මොකද්ද? R y x. හරි. බලන්න අපි කොටස් දෙක. දැන් ඉවරයි දෙක. තව එකයි තියෙන්නේ. මේ බලමු අන්තිම එක. අන්තිම එක තමයි අපේ පාඩම. මේක විභාග ගානක්. px ry px r මෙතන next px ry මෙතන තමයි ළමයි y අකුර තියෙන්නේ. මම පෙන්සලෙන් ලියන්න. දැන් එහෙම තමයි ගාන හදද්දි මේක පොඩ්ඩක් උරුටු ගන්න එනවා. එහෙමනේ ගණන් හදන අය දන්නවා. හරි. දැන් මම මේක යා කරන්න. මේ පෑනෙන් යා කරන්න. ඕගොල්ලන්ට පෑනෙන් යා කරන්න බෑ. ඕගොල්ලෝ පෙන්සලෙන් මේක අඳුර ගන්න. මම මේ හැමෝටම පේන විදියටයි මේක මම යා කරන්නේ. මෙන්න මේක තමයි ඒගොල්ලෝ කියන සමාන්තර රාශිය. චතුරාශ්‍රය. ওই චතුරාශ්‍රය සමාන්තර රාශියක් කියලා කියන්නේ. දැන් චතුරාශ්‍රය සමාන්තර රාශියක් වෙන්න නම් මතක් කරලා බලන්න කාරණා හතරක් අපි කිව්වනේ. එක සම්මුඛ පාද සමාන වෙන්න ඕන. අනිත් එක සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන. තව එකක් තිබ්බා සම්මුඛ පාද යුගලයක් සමානා සමාන්තර වෙන්න ඕන. අන්තිම එක තිබ්බා විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕන. හරිනේ හතර. ඕනනම් ඕක වීඩියෝ එක පස්සට අරගෙන බලන්න මේ හතරම. ඒ හතරෙන් මෙතන දැන් විකර්ණ ඇඳලා තියෙනවද බලන්න. විකර්ණ ඇඳලා නැහැ නේද? එහෙනම් ඒන් ගිය අපිට නැහැ. අපිට වෙන විදියක් තමයි මේකට පාවිච්චි කරන්න වෙන්නේ. අරක ඇඳගත්තොත් අලුත් දෙයක් කරන්න වෙනවා. දැන් ටිකට කලින් මේ කෝණ දෙක සමානයි කිව්වා. නැති. ওই කෝණ දෙක සමානයි කිව්වනේ. එහෙනම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඇති. ඒකනේ පිළිවෙලට තමයි ගාන දෙන්නේ සාමාන්‍යයෙන්. විභාග ගානක පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට තමයි අපිට ගාන ගලාගෙන යන්න දෙන්නේ. මේ දෙන්න කෝණ දෙක සමානයිනේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් නේද මේ බලන්න මම ඉසෙඩ් අකුර අඳිනවා මේ. කෝණ දෙක සමාන නම් මේ රේඛා දෙක මොකද වෙන්නේ ළමයි? සමාන්තර වෙනවා. ඉස්සෙල්ලා අපි ගත්තේ මතකයි. රේඛා දෙක සමාන්තර නම් කෝණ දෙක සමානනේ. කෝණ දෙක සමාන නම් රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. එහෙනම් ඒ විදිහට මේ රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තරයි. මේ දෙක සමානයි කියලා කියාගත්තා නම් හරිනේ දැන්. සමාන්තර වුණානේ. සමානයි කියලා කිව්වනම් හරි. ඒක වෙන්නේ මෙන්න මේ අංග සාම්‍යයේදී. ඒක කරේ නිකන් නෙමෙයි. ත්‍රිකෝණ දෙක අංග සම කරානේ. අංග සම කරපු හින්දා අපි දන්නවා මේ තියෙන්නේ මේ කෝණයට ඉදිරියෙන් ඇති පාදය මේ කෝණයට ඉදිරියෙන් ඇති පාදයට මොකද වෙන්නේ? සමානයි. අනුරූපාංග. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණේ PS පාදයේ ඉස්සරහින් තියෙනවා මේ තියෙන්නේ PX කියලා එක. මේ කෝණේ ඉදිරියෙන් තියෙන PX කියන පාදේ. PX පාදේ සමාන වෙනවා RY ට. RY ට. අනුරූපාංග කියන්නේ ඒ විදිහටම තියෙන එක මේ.
එහෙනම් දැන් මේ කෝණ දෙක සමාන හින්දා මේක සමාන්තර වෙනවා. මේ පාත් දෙක සමාන වෙනවා. සමානයි සමාන්තරයි නේද මේ දෙන්න? මේ දෙන්න සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. එහෙනම් මේක සමාන්තර රාශියක් වෙනවනේ. හරි. දැන් අපි යමු තුන්වෙනි කොටස. බලන්න ඔක් ගාන ඉවරයි. හරි කොහොමද ලියන්නේ? මුලින්ම උඩ මේක ලියුව කමන්නේ අපි මෙතනත් ලියමු. pxy සමානයි ryx. මම අර සමාන්තර කතාව කියන්න හදන්නේ. v. එම නිසා මොකද වෙන්නේ? අපි මේක අර විදිහට ලියලා ඉමු. තවද මේවා ඒකාන්තර කෝණ වේ. එම නිසා මේක අත්‍යවශ්‍ය නැහැ. ඒ උනට මම ලිව්වා මේක ලියන්න. ඔයගොල්ලෝ පුරුදු වෙන්න. ඒතකොට ආයි බලද්දී උනත් මේක තේරෙනවනේ ළමයි. හරි. තවද මේවා ඒකාන්තර කෝණ වේ. එම නිසා px සමාන්තරයි ry ට. හරිද? ඊට පස්සේ px සමාන්තරයි ry ට. ඊට පස්සේ මේ දෙන්න සමානයි කියලා කිව්වනම් හරිනේ. ඒක වෙන්නේ ඇයි? අනුරූපාංග වලින්. මේ තියෙන මේ ත්‍රිකෝණ දෙක අංග සමාන ළමයි. ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන් අනුරූපාංග කියලා ලියන්න. මම මෙතනත් පාවිච්චි කරා. මේ තියෙන මේ බලන්න. අනුරූපාංග කියලා පාවිච්චි කරේ. දැන් මම ලියනවා px සමානයි ry. මොකක්ද හේතුව? අනුරූප අංග. අවශ්‍ය නම් ත්‍රිකෝණ දෙකත් ලියන්න දිගට. එහෙම අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ලියුවාම ඇති. අනුරූප අංග. එම නිසා px සමානයි සමාන්තරයි කාටද? ry ට. ry ට සමානයි. ආපහු ලියන්න පුළුවන්. මම මෙතන ලියන්න. යටින්ම ලියන්න කමක් නැහැ. අනිත් පිටුවට යන්න කලින්. මේකනේ සමාන්තර ආශ්‍රයයක් කියලා පෙන්නන්න තියෙන්නේ. px ry සමාන්තර ආශ්‍රයයක් වෙයි. හරි. එහෙනම් අපි දැන් විභාග ගානකුත් හැදුවා. මේ වීඩියෝ එක ටිකක් වෙලා තියෙනවා. හැබැයි බලන්න ඔයගලන්ට මේක පාඩුවක් වෙන්නේ නැහැ. මුලින් ඉඳන් නැවත බලන්න. ජ්‍යාමිතිය අමාරු නෑ ළමයි. අපි එහෙනම් තවත් පාඩමකින් නැවත හමු වෙමු.